සුබ දවසක් වේවා. මේ ඔබ එකතු වන්නේ IET මගින් චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ගෙනෙන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔබ කොමන හෝ ඉංජිනේරු ෆීල්ඩ් එක, ඒ කියන්නේ සිවිල් ඉංජිනේරු ෆීල්ඩ් එක වේවා, ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඉංජිනේරින් ශාස්ත්‍රය වේවා, කම්පියුටර් ඉංජිනේරින් ශාස්ත්‍රය වේවා, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් ශාස්ත්‍රය වේවා, මෙකැනිකල් ඉංජිනේරින් ශාස්ත්‍රය වේවා, කෙමිකල් ඉංජිනේරින් ශාස්ත්‍රය වේවා, මැටීරියල් ඉංජිනේරින් ශාස්ත්‍රය වේවා, එවැනි ශාස්ත්‍රයක රැකියාවක් කරන තවමත් චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන වෘත්තිකයෙක්ද? එහෙම නැත්නම් ඔබ කිසියම් ඉංජිනේරු ෆීල්ඩ් එකක ඉගෙන ගනිමින් සිටින ශිෂ්‍යයෙක්ද? එහෙම නැත්නම් මෙවැනි කුමන හෝ ඉංජිනේරු ෆීල්ඩ් එකක් හදාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්න ශිෂ්‍යයෙක්ද? ඉතින් මේ ඕනම කෙනෙකුට තමන්ගේ කැරියර් එක ඉදිරියට කොහොමද දියුණු කරගන්නේ, මොන මොන ස්ටෙප් වලින්ද යන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ මාලාව නැරඹුවට පස්සේ. ඉතින් ගොඩක් ඉංජිනේර් ෆීල්ඩ් එකේ ඉන්න ඉංජිනේර්ස්ලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ නිසා ඔවුන් තමන්ගේ කැරියර් එකේ අවශ්‍ය තැන් වලට මේ වෙනකොට ප්‍රොමෝෂන් ලැබිලා නැතුව ඇති. ඔබට චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්න මේ දක්වා බැරි වෙච්ච නිසා ඔබට අවශ්‍ය සැලරි එක, ඔබට අවශ්‍ය ෆැසිලිටිස් මේ වෙනකොට ලැබිලා නැතුව ඇති. ඒක ඔබගේ වැරද්දක්ද? එහෙම නැත්නම් ඔබගේ එක්ස්පීරියන්ස් එක මදිද? ඔබට තව සපුරාගත යුතු එක්ස්පීරියන්ස් මොනවද? අන්න ඒ දේවල් ගැන අවබෝධයක් මේ වීඩියෝ එකෙන් මම ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තව දෙයක් තමයි සමහර වෘත්තිකයෝ ඉන්නවා, ඉංජිනේරුවරු ඉන්නවා. ඔවුන් තමන් චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්න ඒ ශාස්ත්‍රයේ අවශ්‍ය දැනුම පළපුරුද්ද තියෙනවා. නමුත් ඒක වෙන්නේ කොහොමද කියලා, චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්නේ කොහොමද කියලා තමන්ගේ නොදැනුවත්කම නිසා මේකට ඇප්ලයි නොකර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ අයට ඉතා ඉක්මනට මේ අවස්ථාව ලබා ගන්න, මේ ටයිටල් එක ලබා ගන්න මේ වීඩියෝ මාලාව ඉතා වැදගත් වෙයි. ලබා ගන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් මේ වීඩියෝ මාලාව නැරඹුවොත් ලබා ගන්න පුළුවන් වෙවි. ඊට අමතරව ඔබ සිවිල් ඉංජිනේරු විෂය හදාරමින් ඉන්න ශිෂ්‍යයෙක් නම් ඔබට ඉතා කෙටි කාලෙකින් මේ චාර්ටර්ඩ් ඉංජිනේර් කියන ටයිටල් එක ලබා ගන්න පුළුවන් කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එක නැරඹුවොත් ඉතා හොඳින් දැනගන්න පුළුවන් වේවි. මොකද ගොඩක් අය මේ තමන්ගේ ඩිග්‍රිය ඉවරුණාට පස්සේ වෙන වෙන පහත්වල ගිහිල්ලා චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්න තියෙන අවස්ථාව තමන් ඈඩ් කරගන්නවා. ඒක ඔබගේ කැරියර් ඩෙවලොප්මන්ට් එකට ඉතාමත් බලපානවා, ඔබගේ අනාගතයට ඉතාමත් බලපානවා. අන්න ඒ දේවල් ගැන හිතලා තමයි මම මේ වීඩියෝ මාලාව නිර්මාණය කරේ. ඉතින් ඔබ මේ වීඩියෝ එක නැරඹුවොත් එහෙම මගේ අරමුණ වෙන්නේ ඉතා කෙටි කාලෙකින් චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා දෙන්න. මෙහිදී මම ඔබට කියලා දෙනවා ඒ චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්න අපි ප්‍රොෆෙෂනල් රිවිව් කියලා එක්සෑම් එකකට සහභාගී වෙන්න ඕන. අන්න ඒ එක්සෑම් එකට සහභාගී වෙන්න තියෙන්න ඕන අවශ්‍ය සුදුසුකම්. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක, දැනුම මොනවද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව ඔබ ලියලා තියෙන්න ඕන එක්සෑම් B පේපර් එක, ඊට පස්සේ එහිදී ලියන්න ලැබෙන අනෙකුත් A පේපර් එක, අන්න ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් මෙහිදී මේ ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් එකට ඔබ ඇප්ලයි කරනකොට මොන වගේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕන? ලොග්බුක් එක සබ්මිට් කරන්න ඕන, එක්ස්පීරියන්ස් රිපෝට් එකක් සබ්මිට් කරන්න ඕන, ඩිසයින් රිපෝට් එකක් සබ්මිට් කරන්න ඕන, BOQ සබ්මිට් කරන්න ඕන, ස්පෙસિෆිකේෂන් සබ්මිට් කරන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් සබ්මිට් කරන්න වෙනවා. අන්න ඒවා කොහොමද සබ්මිට් කරන්නේ, මොන කාලෙදී සබ්මිට් කරන්නේ, ඒවයි ෆෝමැට් මොනවද, අන්න ඒවයි ආකෘතිය මොකද්ද, ඒව කොහොමද කරන්නේ, නිසියාකාරව කරන්නේ කොහොමද, ග්‍රැමටිකලි ඒවා ලියන්නේ කොහොමද කියලා කියන එක ගැන අවබෝධයකුත් මේ වීඩියෝ මාලා නරඹුවතින් ඔබට දැනගන්න ලැබේවි. ඉතින් මම මේ අද පළවෙනි වීඩියෝ එකෙන් ඔබට මම හඳුන්වා දීමක් පමණයි කරන්නේ. ඊළඟ වීඩියෝ වලදී සවිස්තරාත්මකව ඉතා කෙටියෙන් ඔබට කියලා දෙනවා මෙන්න මේ ඉතා අඩු කාලයක් තුළ තමන් චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කියන එක ගැන. ඉතින් ඔබ යම් දෙයක් දැනගන්නවා නම් මගේ IETV International Education TV එක subscribe කරලා, like කරලා, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු මුලින්ම චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා බලන්න කලින් චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් කියන්නේ කවුද කියලා බලමු. ඉතින් ඇත්තටම චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඔබ ඉංජිනේර් කෙනෙක් වෙලා ඉන්න ඕන. ඉතින් ඒ ඉංජිනේර් කෙනෙක් කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. ඔබ දන්නවා ලංකාවේ තියෙනවා IESL කියලා ආයතනයක්. Institute of Engineers of Sri Lanka කියන ආයතනයක් තියෙනවා. මෙන්න මේ ආයතනය මගින් IESL ආයතනය මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඔබ
කුමන හෝ ඉංජිනේරු ෆීල්ඩ් එකකට අදාළ ඩිග්‍රී එකක් ලබාගෙන තියෙනවා නම් ඔබ ඉංජිනේර කෙනෙක් කියලා IESL එක පිළිගන්නවා. ඒ කියන්නේ IESL එක පිළිගන්න විශ්වවිද්‍යාලයකින් තමයි ඔබ ඩිග්‍රිය ලබා ගන්න ඕන. ඉංජිනේර කෙනෙක් කියලා IESL එක කියන ආයතනය මගින් පිළිගන්න. ඒක තමයි ඉංජිනේර කෙනෙක් කියලා පිළිගන්න අවශ්‍යතාවය වෙන්නේ. ඉතින් ඔබ ඉංජිනේර කෙනෙක් වුණා පළියට ඔබ ඒ වෘත්තියේ ප්‍රවීණයෙක් වෙන්නේ නැහැ. ඉතින් ඉංජිනේර කියලා ඩිග්‍රිය ගත්තට පස්සේ ඔබට යම්කිසි එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න වෙනවා. යම්කිසි ට්‍රේනින් එකක් ලබා ගන්න වෙනවා. එම ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් ලබා ගන්න වෙනවා. අන්න ඒ ටික සම්පූර්ණ කරාට පස්සේ තමයි ඔබ ඒ ශාස්ත්‍රයේ නිපුණයෙක් බවට පත් වෙන්නේ. අන්න එහෙම කෙනෙක්ට තමයි IESL එක හඳුන්වන්නේ මේ chartered engineer කෙනෙක් කියලා. Capable of assuming professional responsibility for designing, construction, operation, maintenance, management, development of engineering work. ඒ කියලා කියන්නේ ඔබ වැඩ කරන ඉංජිනේරු ශාස්ත්‍රය තුළ ඩිසයිනින් වල, කන්ස්ට්‍රක්ෂන් වල, ඔපරේෂන් වල, මේන්ටේනන්ස් වල, මැනේජ්මන්ට් වල, ඩෙවලොප්මන්ට් වල වෘත්තිමය වගකීමක් ගන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන chartered engineer කෙනෙක් වෙන්න. ඉතින් මෙන්න මේ chartered engineer කෙනෙක් කියලා කියන පුද්ගලයාට ඇත්තටම ඒ පුද්ගලයාට ඕනෑම ඉංජිනේරු ප්‍රශ්නයකදී ඉංජිනේරින් සොලියුෂන් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඔහු යටතේ වැඩ කරන සේවකින්ට ඉංජිනේරු දැනුම, ටෙක්නිකල් දැනුම, නන් ටෙක්නිකල් දැනුම ලබා දෙන්න පුළුවන් පුද්ගලෙක් වෙන්න ඕන. අන්න එහෙම කෙනෙක් තමයි chartered engineer කෙනෙක් කියලා හඳුන්වන්නේ. ඉතින් ඔබට මේ දැනුම තිබුණට IESL එක මගේ රිවිව් කරනවා chartered engineer කියන ටයිටල් එක දෙන්න මේ දැනුම තියනවද කියලා. ඉතින් අන්න ඒ දැනුම තියනවද කියලා චෙක් කරන්නේ professional review exam එකකින්. ඉතින් මේ IESL එක මගින් අවුරුද්දකට දෙවතාවක් පවත්වනවා මේ professional review exam එක. ඉතින් ඒ professional review exam එකට ඔබ apply කරලා ඒකෙන් pass වුණායින් පස්සේ IESL එක මගින් ලබා දෙනවා chartered engineer කියන ටයිටල් එක. අන්න එහෙම තමයි ඔබ chartered engineer කෙනෙක් වෙන්නේ. අන්න ඒ chartered engineer කෙනෙක් වෙන්න ඕන මග තමයි මම ඔබට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. ඊටාම කෙටි කාලයක් තුළ විශේෂයෙන් මතක තබාගෙන ඊටාම කෙටි කාලයක් තුළ ඔබ ඩිග්‍රී අරගෙන ඊටාම කෙටි කාලයක් තුළ chartered engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ මාලාව නරඹුවොත් ඔබට දැනගන්න පුළුවන් වේවි. ඊළඟට අපි බලමු corporate member කෙනෙක් කියන්නේ කවුද කියලා. ඉතින් ඔබට මේක ඊටා වැදගත් වෙනවා. මොකද ඔබ දන්නවා IESL එක මගින් membership ඔබට ගන්න පුළුවන්. ඔබ student කෙනෙක් විදියට ඩිග්‍රී හදානකොට ඔබට ස්ටුඩන්ට් මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. ඊළඟට ඔබ ඩිග්‍රිය අරගත්තට පස්සේ ඒ ඩිග්‍රී සර්ටිෆිකේට් IESL ආයතනයට ඉදිරිපත් කරලා ඔබට ගන්න පුළුවන් ඇසෝසියේට් මෙම්බර්ෂිප් කියන මෙම්බර්ෂිප් එක. ඉතින් ඔබට කෝපරේට් මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන් වෙන්නේ ඔබ ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් එකට සහභාගී වෙලා ඔබගෙන් පාස් වුණාට පස්සේ chartered engineer කෙනෙක් වුණාට පස්සේ තමයි ඔබට IESL එක මගින් ප්‍රදානය කරන්නේ කෝපරේට් මෙම්බර්ෂිප් එක. අන්න එවැනි පුද්ගලයාට තමයි corporate member කෙනෙක් කියන්නේ IESL එකේ. ඉතින් person who accepted as a chartered engineer by the IESL. Professional review comprise of. ඒ කියන්නේ ඔබට chartered engineer කෙනෙක් වෙන්න නම් ඔබ IESL එක මගින් පවත්වන ලබන professional review exam එකට සහභාගී වෙලා ඒකෙන් pass වෙන්න ඕන. ඉතින් මේ exam එක මේක තනි කොටසක් නෙවෙයි. එහි ඔබට කළ යුතු ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ professional review exam එකේ අඩංගු වන දේවල් ගැන තමයි මෙන්න මේ කොටසින් මම ඔබට කියලා දෙන්න හදන්නේ. ඉතින් පළවෙනි එක තමයි assessment of recognized training and responsible experience. ඉතින් ඔබට මම කිව්වා ඔබට ඩිග්‍රියක් තිබුණාට මත ඔබට recognized training එකක් තියෙන්න ඕන, responsible experience එකක් තියෙන්න ඕන. මෙන්න මේ දේවල් IESL එක මගින් assess කරනවා ඔබගේ professional review එකේදී. ඉතින් අන්න ඒ professional review එක කරනකොට ඔබ දන්නවා ඔබ logbook එකක් submit කරන්න ඕනේ. ඒ කියන්නේ diary එකක් ඔබ ඔබගේ degree complete කරාට පස්සේ ඉඳලා diary එකක් maintain කරන්න ඕන. අන්න ඒ diary submit කරාට පස්සේ ඊට පස්සේ තවත් experience report එකක් තියෙනවා. ඒ experience report එකත් submit කරාට පස්සේ අන්න ඒ දේවල් මගින් ඔවුන් මේ තමන්ට අවශ්‍ය recognized training එක responsible experience එක ලැබිලාද කියලා assess කරනවා. ඉතින් evaluation of report on recognized training and responsible experience. ඉතින් මං කිව්ව විදිහට ඔබ experience report එකක් submit කරනවා. අන්න ඒ experience report එකත් ඔවුන් evaluate කරනවා. ඒක හරහා ඔබගේ දැනුම වර්ධනය වෙලා තියෙනවද? අවශ්‍ය training එක ලැබිලා තියෙනවද? අවශ්‍ය experience එක ලැබිලා තියෙනවද කියලා ඒක හරහා ඔවුන් evaluate කරනවා. ඊළඟට ඔබට logbook එකක් submit කරන්න තියෙනවා කියලා කිව්වා මම කලින්. ඊළඟට experience report එකක් submit කරන්න තියෙනවා කියලා කිව්වා. ඉතින් ඊට අමතරව design report එකක් submit කරන්න ඕන.
ඩිසයින් රිපෝට් එක සබ්මිට් කරන්න ඕනේ, ඒකේ කැල්කියුලේෂන් සබ්මිට් කරන්න ඕනේ, ඒකට අදාළ ඩ්‍රොයින් සබ්මිට් කරන්න ඕනේ, ඒකට අදාළ ස්පෙસિෆිකේෂන් තියෙනවා නම් ඒව සබ්මිට් කරන්න ඕනේ. සහ ඔබ සිවිල් සහ මෙකැනිකල් ඉංජිනේරුවරයෙක් නම් ඔබට BOQ එකක් සබ්මිට් කරන්නත් වෙනවා. ඉතින් මෙන්න මේ සිවිල් සහ අනෙකුත් ශේෂ්ත්‍රයන්ට අදාළ ඇති වෙනස්කම් ගැන මම මේ වීඩියෝ මාලාවේදී ඉතා පැහැදිලිව කතා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ මේ ඩිසයින් එකක් එවැනි ඩිසයින් එකක් සබ්මිට් කරාට පස්සේ ඒ ඩිසයින් එකත් ඔවුන් ඉවලුවේට් කරනවා. තමන්ගේ දැනුම වර්ධනය වෙලා තියෙනවද? තමන්ට අවශ්‍ය ඩිසයින් එක්ස්පීරියන්ස් එක, ඩිසයින් ට්‍රේනින් එක ලැබිලා තියෙනවද කියලා බලන්න. ඉතින් ඊළඟ එක තමයි interview by a panel of corporate members. ඉතින් මේ ඔබ මේ ඔක්කොම සබ්මිට් කරාට පස්සේ ඔබව ඉන්ටර්වයුව කරනවා ඉන්ටර්වයුව බෝඩ් එකක් මගින්. ඒ ඉන්ටර්වයුව බෝඩ් එකේ අවම වශයෙන් IESL එකේ corporate members ලා අවම වශයෙන් දෙන්නේ ඔබව ඉන්ටර්වයුව කරනවා. ඉතින් මේ ඉන්ටර්වයුව එකේදී ඔබගේ එක්ස්පීරියන්ස් එක, ඔබගේ ට්‍රේනින් එක, ඉතින් අන්න ඒවා ඊළඟට ඔබ සබ්මිට් කරපු ඩිසයින් එක, එක්ස්පීරියන්ස් රිපෝට් එක, අන්න ඒව ගැන ඔබගෙන් අහනවා. ඉතින් ඒවට ඔබට හරියට උත්තර දෙන්න වෙනවා තමන් ලැබපු අත්දැකීමුත් එක්ක. ඉතින් මේ ඉන්ටර්වයුව වලදී අහන ප්‍රශ්න ගැන ඒ මොනවද අහන්නේ, මොන වගේ ප්‍රශ්න දහන්නේ, කොහොමද ඒවට උත්තර දෙන්න ඕන කියන එක සම්බන්ධවත් ඔබට මම ඉදිරි වීඩියෝ වලදී ඉතා පැහැදිලිව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට PowerPoint presentation එක. මිනිත්තු 20ක PowerPoint presentation එකකුත් ඔබට කරන්න තියෙනවා. ඉතින් එහි අඩංගු යුතු දෑ කොහොමද PowerPoint presentation එක පිළියෙල කරන්නේ? අන්න ඒ දේවලුත් මම ඔබට කිව්වා වගේම මේ වීඩියෝ සීරීස් එක ඇතුළට අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට අමතරව තව written test තියෙනවා. ඔබ දන්නවා B paper එක ඔබට ලියන්න ඕන, A paper එක ඔබට ලියන්න ඕන. ඉතින් මොන කාලවලදීද ඒ B paper එක ලියන්නේ, මොන කාලවලදීද A paper එක ලියන්නේ, මොනවද A paper වල එන්නේ, මොන වගේ දේවල්ද A paper වලින් අහන්නේ කියන එක ගැන ඔබට මේ වීඩියෝ මාලාව නරඹුවොත් එම ඉතා පැහැදිලිව සැක නැතිව දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි ප්‍රොෆෙෂනල් රිවිව් එකේදී බලන්නේ. ඊළඟට අපි බලමු මේකේ රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් රිවිව් එකට ඔබට ඇප්ලයි කරන්න, ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් එකට ඔබට ඇප්ලයි කරන්න මොනවද ඔබට තියෙන්න ඕන අවශ්‍යතාවයන් කියලා මෙතනින් මම දැන් මේ කොටසින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. Associate membership of IESL. ඉතින් ඔබට මම කිව්වා ඔබට ඩිග්‍රී එක ගත්ත ගමන් ඔබට associate membership එක ගන්න පුළුවන්. ඒක තමයි හොඳම ක්‍රමය. ඔබ ප්‍රොෆෙෂනල් රිවිව් එකට ඇප්ලයි කරන වෙලාව වෙනකොට ඔබට අවම වශයෙන් ඔබ IESL එකේ අවුරුද්දකවත් associate member කෙනෙක් වෙලා ඉන්න ඕන. ඉතින් වඩාත්ම හොඳම දේ ඉතා කිටි කාලෙකින් ඔබට chartered engineer කෙනෙක් වෙන නම් ඔබ ඩිග්‍රිය ඉවර කරපු සැනින් ඔබ IESL එකට ගිහිල්ලා ඔබගේ ඒ ඩිග්‍රී සර්ටිෆිකේට් ටික ඉදිරිපත් කරලා IESL associate membership එක ලබා ගන්න එක තමයි ඉතාම හොඳම දේ. ඉතින් අන්න ඒක තමයි ඔබ පළමුව කරන්න ඕන. ඔබ ඉංජිනේරු විෂය දැන්ට හදාරමින් ඉන්න ශිෂ්‍යයෙක් නම්. දැන්ට ඔබ IESL associate membership කෙනෙක් නොවන ඉංජිනේරුවරයෙක් නම් මේ අවස්ථාවේදීම ඔබ ඉතා ඉක්මනටම ගිහිල්ලා associate membership එක ලබා ගන්න කියලා මේ අවස්ථාවේදී මම කියනවා. මොකද ඒක වැදගත් වෙනවා මේ corporate membership එක ලබා ගන්න. ඊළඟට recognized training and responsible experience in a recognized organization by the IESL. ඉතින් මම ඔබට හැමතිස්සෙම කියන්නේ මේකෙදි evaluate කරන්නේ recognized training එක සහ responsible experience එකක් ඔබට තියනවද කියලා. මෙන්න මේ කොටස් දෙක තමයි ඊටාම වැදගත් වෙන්නේ. මෙන්න මේක තමයි ඔබ පටලවා ගන්න. recognized training එක සහ responsible experience කියලා කොටස් දෙකක් ඔබට තියෙන්න ඕන. ඉතින් මේ කොටස් දෙක මේ training එක සහ මේ experience එක ඔබ ලබා ගන්න ඕන IESL එක මගින් recognize කරපු organisation වලට ඔබ ඇතුළත් වෙලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මාග ඉංජිනේරු ආයතනය ගන්න පුළුවන්, CCB ආයතනය ගන්න පුළුවන්, water board එක ගන්න පුළුවන්, ඊළඟට RDA එක ගන්න පුළුවන්. අන්න එවැනි ආයතන ගත්තොත් ඒවයි ඩිසයින් ඔෆිස් එකක් තියෙනවා. ඒවයි chartered engineers තමයි එහි ප්‍රධානිය වෙන්නේ. අන්න ඒ වගේ ආයතන තමයි IESL එක recognize ආයතන වෙන්නේ. අන්න ඒ වගේ ආයතනයකින් ඔබ ඩිග්‍රිය ඉවර වෙච්ච ගමන් මේ වගේ ආයතනයකට සේවයට බැඳුනොත් බය වෙන්නේ නැතුව ඉතා කෙටි කාලෙකින් ඔබට මේ chartered engineer කියන ටයිටල් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ මතක තබා ගන්න ඔබ ඩිග්‍රී ඉවර වෙච්ච ගමන් එවැනි හොඳ ආයතනයක් තෝරගෙන ඔබ දන්නේ නැත්නම් අලුත් ආයතන තියෙනවා, අලුත් ඉන්ඩස්ට්‍රීස් තියෙනවා. ඉතින් ඒව ගැන IESL එක මගින් දැනුවත් වෙලා
ඒවට ජොබ් එකකට යන එක හොඳයි. මේවා ISL එක මගින් රෙකොග්නයිස් කරගatipu ඕගනයිසේෂන්ද කියලා. මොකද ඒක ඔබගේ කැරියර් පාත් එක හදාගන්න, ඉතා ඉක්මනට චාර්ටර්ඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙලා ප්‍රොමෝෂන් ලබා ගන්න ඉතාම වැදගත් වෙන තමන්ගේ සැලරි එක ඉන්ක්‍රිමන්ට් කරගන්න ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ මතක තබා ගන්න රෙකොග්නයිස් ට්‍රේනින් සහ රෙස්පොන්සිබල් එක්ස්පීරියන්ස් එක තමයි මොවුන් ඉවලුවේට් කරන්නේ. ඉතින් මේ under the guidance of a corporate member of IESL. ඉතින් ඔබ මේ ආයතනවල වැඩ කරනකොට වැඩ කරන්න ඕන IESL එකේ corporate member කෙනෙක්ගේ guidance එකේ යටතේ. ඒ කියන්නේ ඔබ වැඩ කරන project එකක නම් ඒ project manager අනිවාර්යයෙන්ම corporate member කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අවම වශයෙන් ඒ project එකේ AGM කෙනෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් DGM කෙනෙක් ඉන්නවා නම්, ඒ project එකේ ඉන්න ප්‍රධානී කවුරු හරි ඉන්නවා නම් ඔහු අනිවාර්යයෙන්ම corporate member කෙනෙක් වෙන්න ඕන IESL එකේ. නමුත් ඔබ මතක තබා ගන්න ඔබට ඉහළින් ඉන්න senior engineer corporate membership කෙනෙක් නොවන්නට කමක් නැහැ. නමුත් ඔබ වැඩ කරන ආයතනයේ ඔබ වැඩ කරන ප්‍රධානියා ඔබට ඉහළින් ඉන්න ප්‍රධානියෙක් අනිවාර්යයෙන්ම corporate member කෙනෙක් වෙන්න ඕන. ඔහු යටතේ තමයි ඔබ වැඩ කරන්නත් ඕනේ. ඊළඟට aggregate above period is minimum of 48 months. මෙන්න මේක ඉතාල වැදගත් වෙනවා. මම කිව්ව ඔබට recognized training එක සහ responsible experience එක කියලා කොටස් දෙකක් තියෙන්න ඕන. මෙන්න මේ recognized training කියන කාල පරිච්ඡේදවල එකතුවයි responsible experience කියන කාල පරිච්ඡේදවල එකතුවයි ඔක්කොම ඒ දෙකේ එකතුව මාස 48ක් minimum වෙන්න ඕන. minimum මාස 48ක් තියෙන්න ඕන මේ professional review exam එකට ඔබට apply කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ එක 24 months recognized training and 24 months responsible experience. ඉතින් මෙතනින් පස්සේ මේ 48 අපි දෙකට බෙදනවා. ඒ කියන්නේ recognized training එක මාස 24ක් තියෙන්න ඕන. responsible experience එක මාස 24ක් තියෙන්න ඕන. මේ අගයන් දෙක minimum අගයන්. ඊට වඩා වැඩි තිබුණට කමක් නැහැ. ඊට වඩා අඩු වුණොත් ඔබට professional review exam එකට සහභාගී වෙන්න බෑ. recognized training before graduation maximum 6 months. ඔබට මෙන්න මේ දේ කියන්න ඕන. recognized training එක සහ responsible experience එක කියලා කොටස් දෙකකට බෙදනවා කිව්වා. ඉතින් මේ recognized training එකත් අපි කොටස් දෙකකට බෙදනවා. recognized training before graduation සහ recognized training after graduation කියලා. ඉතින් මේ මම ඔබට කිව්වා recognized training එක මාස 24ක් තියෙන්න ඕන. ඒකෙන් maximum අපිට 6ක් දෙන්න පුළුවන් recognized training before graduation. ඒ කියන්නේ මේ recognized training එකට මාස 24ක් තියෙන්න ඕන. ඒ මාස 24න් 6ක් count වෙනවා ඔබ campus එකේදී ගන්න training එක. ඒක උපරිම තියෙන්න පුළුවන් මාස 6යි. ඒ කියන්නේ ඔබ campus එකේදී night එක සහ යුනිවර්සිටි එක මගින් ඔබට මාස 6ක industrial training එකක් ලබා දෙනවා. ඒ training එක ගන්න පුළුවන් මේ මාස 24ට අදාළ වෙන විදියට. එතකොට ඔබ කැම්පස් එකේ ඩිග්‍රී ගන්නකොටම recognized training වලින් මාස 6ක් complete කරලා ඉවරයි. ඒ කියන්නේ minimum තියෙන මාස 4න් මාස 6ක් complete කරලා ඉවරයි. ඒකෙන් තව මාස 18ක් ඔබට සම්පූර්ණ කරගන්න තියෙනවා. ඒ මාස 18 සම්පූර්ණ කරගන්න වෙන්නේ ඔබ job එක කරනකොට තමයි ඒ මාස 18 සම්පූර්ණ කරගන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ මාස 18 ජොබ් එක කරගන්න ගමන් සම්පූර්ණ කරගත්තට පස්සේ ඊට පස්සේ එන මාස 24 ඊට පස්සේ ඔබ අවුරුදු දෙකක් වැඩ කරන්න වෙනවා responsible experience එකක් ලබා ගන්න. අන්න ඒ කාලයේදී වැඩ කරන දේවල් ලබා ගන්න දැනුම තමයි අපි responsible experience එක කියලා හඳුන්වන්නේ. අන්න ඒ විදිහට තමයි ඔබ සාමාන්‍යයෙන් ඕනම ඉංජිනේර කෙනෙක්ට පොදුවේ chartered engineer කෙනෙක් වෙන්න තියෙන්න ඕන recognized training සහ responsible experience කියන experience එක තියෙන්න ඕනේ. ඉතින් මෙහිදී මේක විශේෂ වෙනවා civil engineers වලට පොඩ්ඩක් වෙනස් වෙනවා. මම ඊළඟට කියන්න හදන්නේ civil engineers වලට මාස 48 aggregate period එක මාස 48 civil engineers වලට එකමයි. ඊළඟට recognized training එකේ මාස 24 සහ responsible experience එකේ මාස 24 civil engineers වලට පොදුයි. නමුත් මෙහි civil engineers වලට මේක ඇතුළට තව එකක් ඔබන්න තියෙනවා. ඒක තමයි design office එක ගන්න ඕන experience එක. ඒක කොහොමද මේක ඇතුළට මේ මාස 48 ඇතුළට එන්න ඕන කියලා මම මේ ඊළඟ කොටසින් කියලා දෙනවා. ඉතින් මෙහිදී අවසාන වශයෙන් මම ඔබට කියන්න ඕන maintain logbook. ඉතින් ඔබට මෙන්න මේ training period එක තුලදී මෙන්න මේ මාස 48 තුලදී ඔබ logbook එක maintain කරන්න ඕන. ඉතින් මෙහිදී IESL standard එකක් තියෙනවා.
ISL ස්ටෑන්ඩඩ් ලොග්බුක් එකක් තියෙනවා. ඔබට ISL එක මගින් ලබා ගන්න පුළුවන්. ISL එකේ ලොග්බුක් එකක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ ISL එකට මගින් ගිහිල්ලා ඔබ මුලින්ම කැම්පස් එකේ ඉඳන් ජොබ් එකකට යනකොටම ඩිග්‍රී ලබාගෙන ජොබ් එකකට යනකොටම ඔබ ලොග්බුක් දෙක තුනක් අරගෙන ගිහිල්ලා තියාගන්න එක හොඳයි. මොකද එතකොට ඔබට ඒ තමන් කරන වැඩ ටික ඒ ලොග්බුක් එකේ පීරියඩ් එක ලියන්න පුළුවන්. මේ ලියන ආකාරය කොහොමද ලියන්නේ කියලා මොන වගේ දේවල්ද ලියන්න ඕන කියන එක ගැන මම ඉදිරි වීඩියෝ එකකදී ඔබට ලොග්බුක් එක යටතේ කතා කරන ඉතා සවිස්තරාත්මක සහ ෆෝමැට් එකක් එක්ක සහ ලියපු ආකෘතියකුත් එක්ක ඔබට කියලා දෙනවා කොහොමද ලියන්න ඕන එක ගැන. ඉතින් දැන් යමු අපි සිවිල් ඉන්ජිනියර්ස්ලට පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස්කම මොකක්ද කියලා බලමු. ඉතින් මම ඔබට කිව්වා සිවිල් ඉන්ජිනියර්ස්ලට මිනිමම් මාස 48ක ඇග්‍රිගේට් ඒ කියන්නේ ටෝටල් එක රෙකොග්නයිස්ඩ් ට්‍රේනින් එක සහ රෙස්පොන්සිබල් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන කියලා. ඒකත් අර විදිහටම දෙකට බෙදෙන්න ඕන කිව්වා. මාස 24ක් රෙකොග්නයිස්ඩ් ට්‍රේනින් එක රෙස්පොන්සිබල් එක්ස්පීරියන්ස් එක මාස 24ක් වෙන්න ඕන කියලා කිව්වා. ඒකත් සිවිල් ඉන්ජිනියර්ස්ලට පොදුයි ඒ ආකාරයටම. ඒක පොඩ්ඩක් වෙනස් වෙන්නේ at least 6 months training experience in a design office. ඒ කියන්නේ සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ට අඩුම තරමේ ඩිසයින් ඔෆිස් එක මාස 6ක training experience එකක් තියෙන්න ඕනේ. at least 12 months training construction experience. ඒ කියන්නේ සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ට අඩුම තරමේ මාස 12ක construction experience එකක් site එක construction experience එකක් තියෙන්න ඕනේ. ඉතින් මේක කොහොමද කියලා බලමු. recognized training එකට වැටෙන්නේ කියලා. ඉතින් මම ඔබට කිව්වා මාස 24ක් recognized training එක තියෙන්න ඕනේ කියලා. ඉතින් recognized training එකේ මාස 6ක් ඔබට වැටෙනවා කැම්පස් එකෙන් training එක. ඒක මාස 6යි. ඊළඟට මාස 18ක් ඔබට cover කරගන්න තියෙනවා මේ සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ට recognized training එක යටතේ. ඒකෙන් මාස 12ක් ඔබට ගන්න පුළුවන් construction experience එක හැටියට. ඉතිරි මාස 6 ඔබට ගන්න පුළුවන් design office එක experience එක හැටියට. අන්න ඒ විදිහට ඔබට minimum මාස 24 ගන්න පුළුවන්. ඉතා ඉක්මනටම ඔබට chartered engineer කෙනෙක් වෙන්න නම්. ඉතින් අන්න ඒක ඔබ මතක තබා ගන්න. එතකොට ඔබට site එකක ඕන වෙනවා අවම වශයෙන් මාස 12ක්, design office එක training වෙන්න අවම වශයෙන් මාස 6ක් අවශ්‍ය වෙනවා. එතකොට මාස 18යි, campus එකෙන් ඔබ ලබාගත්ත මාස 6යි, මාස 24යි. එතකොට ඔබගේ training experience එක මාස 24 සම්පූර්ණයි. ඉතින් ඊළඟ එක තමයි should have minimum 20 months of responsible experience. ඉතින් ඔබට මම කලින් කිව්ව විදිහට responsible experience එකක් සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ට මාස 24ක් තියෙන්න ඕන. ඒ මාස 24න් මාස 12ක් තියෙන්න ඕන construction experience එක. ඔබ මුලින්ම training session එක අවසන් කරාට පස්සේ ඔබ ඊළඟට එන මාස ගණන් count වෙන්නේ responsible experience එකකට. responsible experience එකේ මාස 12ක් ඔබ construction experience එකක් තියෙන්න ඕන. අඩුම තරමේ ඔබ responsible experience එක විදියට ඉදිරිපත් කරන මාස 24 අඩුම තරමේ at least 6 months responsible experience in a design office. design office එක අවම තරමේ මාස 6ක responsible experience එකකුත් තියෙන්න ඕන මේ professional review exam එකට ඔබට යන්න ඕන. එතකොට ඔබට design office එකේ total experience එක වෙන්නේ training එකේ මාස 6යි responsible experience එකේදී මාස 6ත් එක්ක total එක මාස 12යි. ඒක තමයි total design office experience කියලා 12 months දෙන්නේ. ඉතින් ඔබට මෙහිදී යම් ගැටලුවක් තියෙනවා නම් නැවතත් මම උදාහරණයක් එක්ක ඔබට පැහැදිලි කරන්න. මෙන්න මේ criteria එක කොහොමද civil engineer කෙනෙක්ට ඉතා අඩු කාලෙකින් chartered engineer කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඔබට minimum මාස 48ක recognized training එකක් සහ responsible experience එකක් තියෙන්න ඕන. ඉතින් ඒක recognized training එකේ මාස 24ක් තියෙන්න ඕන. responsible experience එක මාස 24ක් තියෙන්න ඕන. ඉතින් ඔබ civil engineer කෙනෙක් නිසා design office එකේ training experience එක මාස 6ක් තියෙන්න ඕන. ඊට අමතරව design office එකේ responsible experience එක මාස 6ක් තියෙන්න ඕන කියලා ඔබට මම කිව්වා. ඉතින් ඔබ මෙන්න මේ විදිහට follow කරොත් එහෙම ඔබට පුළුවන් ඉතා අඩු කාලයකින් chartered engineer කෙනෙක් වෙන්න. ඉතින් ඔබ අවශ්‍ය recognized training එක මාස 24යි. ඒ මාස 24න් ඔබ 6ක් ලබා ගන්නවා කැම්පස් එකේදී. එතකොට ඔබට තව මාස 18ක් අත්‍යවශ්‍ය වෙනවා මේ recognized training එක ලබා ගන්න. කැම්පස් එකෙන් out වෙච්ච ගමන් ඔබ යන්න construction field එකකට recognized company එක. එහෙම ගිහිල්ලා ඔබ වැඩ කරන්න අවුරුදු 2.5 site experience එක construction experience එක ලබා ගන්න. ලබාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔබ එම ආයතනයේ chartered engineer කෙනෙක් යටතේ තියෙන design office එකට ඇතුළත් වෙලා ඒ design experience එක අවුරුද්දක් ලබා ගන්න. design office එක අවුරුද්දක් වැඩ කරන්න. අන්න ඒ විදිහට වැඩ කරොත් පස්සේ ඔබට
මෙන්න මේ ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔබ මතක තබා ගන්න මේ ඩිසයින් ඔෆිස් එක අනිවාර්යයෙන්ම ISL එක මගින් රෙකොග්නයිස් ඩිසයින් ඔෆිස් එකක් වෙන්න ඕන. ISL එකේ කෝපරේට් මෙම්බර් කෙනෙක් යටතේ පාලනය වෙන ඩිසයින් ඔෆිස් එකක් වෙන්න ඕන. ඉතින් ඔබ දන්නවා එවනේ ඒව තියෙනවා මාග එකේ, RD එකේ, වෝටර් බෝඩ් එකේ, CCB එකේ ඒවා තියෙන ඒවා හඳුනාගත් ප්‍රධාන ආයතන. ඉතින් මෙන්න මේ මම ඔබට කියපු විදිහට කොහොමද කවර් වෙන්නේ කියලා බලමු. එතකොට ඔබ මාස 6ක් කොහොමත් රෙකොග්නයිස් ට්‍රේනින් එක කවර් කරනවා කැම්පස් එකේදී. ඊට පස්සේ මම ඔබට කිව්වා ජොබ් එක මුල් අවුරුදු 2කමාර සයිට් එක්ස්පීරියන්ස් එක ගන්න කියලා. ඒ සයිට් එක්ස්පීරියන්ස් එක අරගෙන 2කමාරක් අරගෙන ඔබට මම කිව්වා ඩිසයින් ඔෆිස් එකේ අවුරුද්දක් ඉන්න කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒක කැඩෙන්නේ. කැම්පස් එකේ මාස 6 සහ ඔබ කන්ස්ට්‍රක්ෂන් එක්ස්පීරියන්ස් එක ගන්න පළවෙනි මාස 12 සහ ඩිසයින් ඔෆිස් එකේ ඉන්න පළවෙනි මාස 6 කවුන්ට් වෙනවා රෙකොග්නයිස් ට්‍රේනින් එකට. ට්‍රේනින් එක්ස්පීරියන්ස් එකට. එතකොට ඒ මාස 24 සම්පූර්ණයි. ඊට පස්සේ රෙස්පොන්සිබල් එක්ස්පීරියන්ස් එක මෙන්න මේ විදිහට කවුන්ට් වෙනවා. ඔබ අවුරුදු 2කමාරෙන් අවුරුද්දක් කැල්කියුලේට් වෙනවා රෙකොග්නයිස් ට්‍රේනින් එකට. ඉතිරි අවුරුදු 1කමාර ඒ කියන්නේ මාස 18 කවුන්ට් වෙනවා රෙස්පොන්සිබල් එක්ස්පීරියන්ස් එකට. ඊට පස්සේ ඒකෙන් ඩිසයින් ඔෆිස් එකේ තව මාස 6ක් ඉන්න ඕනේ කිව්වා. මම ඔබට කිව්වා ඩිසයින් ඔෆිස් එකේ අවුරුද්දක් ඉන්න. ඒ අවුරුද්දේ මාස 6ක් ට්‍රේනින් එකට කවුන්ට් වෙනවා. ඉතිරි මාස 6 රෙස්පොන්සිබල් එක්ස්පීරියන්ස් එකට කවුන්ට් වෙනවා. අන්න ඒ විදිහට ඔබට හදාගත්තොත් ඔබගේ එක්ස්පීරියන්ස් එක ඉතාමත්ම අඩු කාලෙකින් ඔබට චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේ ඔබ මතක තබා ගන්න. ඉතින් ප්‍රොසීඩියර් පාත්. ඒ කියන්නේ ඔබට මම ඉතා අඩු කාලෙකින් චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන පාත් එක. එහෙම නැත්නම් ප්‍රොසීඩියර් එක ගැන තමයි මේ කියන්න හදන්නේ. B paper එක. ඒ ප්‍රධාන වශයෙන්ම ඔබට B paper එක ලියන්න වෙනවා. ඔබ මතක තබා ගන්න මේ B paper එක පාස් වෙලම තියෙන්න ඕන නැහැ. මේ ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් එකට අවශ්‍ය දේවල් ඒ කියන්නේ ලොග්බුක් එක, ඩිසයින් රිපෝට් එක, ට්‍රේනින් රිපෝට් එක සබ්මිට් කරන්න. ඔබට කලින් වුණත් මේ B paper එක ලියන්න පුළුවන්. ඔබ සබ්මිට් කරලා ඊට පස්සේ වුණත් B paper එක මේ ලියන්න පුළුවන්. B paper එක ගැන වැද වෙන්න එපා. ඔබ B paper එක ෆේල් වෙලා තියෙනවා නම් ඒක ගැන බය වෙන්න එපා. B paper එක පස්සේ ලියන්න පුළුවන්. ට්‍රේනින් ඔබට අවශ්‍ය මේ එක්ස්පීරියන්ස් එක සහ ට්‍රේනින් එක ලැබිලා තියෙනවා නම් ඔබ ඩිසයින් රිපෝට් එක, ලොග්බුක් එක, එක්ස්පීරියන්ස් රිපෝට් එක සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔබගේ ISL පැනල් බෝඩ් එක මගේ රිවිව් කරාට පසුව B paper එක ලියලා B paper එක පාස් වෙන්න පුළුවන්. ඉතින් මේ B paper එක අඩංගු වෙන්නේ මොනවද? ඒකේ කොහොමද ඒකට උත්තර ලියන්න ඕනේ? ඒ දේවල් ගැන මම ඉදිරි වීඩියෝ එකකදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ B paper එක මම ඇත්තටම කියලා කියන්නේ ඔබ කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගාම ලියන එක ඉතා වැදගත්. ඉතා ලේසි, ඉතා පහසුයි. ඉතින් ඒක නිසා ඔබ කැම්පස් එකේම අවුට් වෙච්ච ගාම අවුරුද්දකට දෙවතාවක් B paper එක පවත්වනවා ISL එක මගින්. ඒක ලියන්න. මේක මතක තබා ගන්න. මේක පාස් වෙලම ඉන්න ඕන නැහැ. මෙන්න මේ ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් එකට ඇප්ලයි කරන්න. නමුත් ඔබට චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්න කෝපරේට් මෙම්බර්ෂිප් එක ලබා ගන්න මෙන්න මේ B paper එක අනිවාර්යයෙන්ම පාස් වෙන්නම ඕන. ඉතින් දෙවෙනි එක ලොග්බුක් එක. ඉතින් ලොග්බුක් එක ගැන කතා කරනකොට ISL වෙබ්සයිට් කියලා මම මේ දාලා තියෙන ISL වෙබ්සයිට් එකෙත් ඔබ දන්නවා ඔබට තියෙන ඔබ ඇසෝසියේට් මෙම්බර්ෂිප් කෙනෙක් වුණාට පස්සේ ඔබට ලොග් වෙන්න පුළුවන් ISL වෙබ්සයිට් එකට. ඒ වෙබ්සයිට් එකේ තියෙනවා ඔන්ලයින් ලොග්බුක් එකක්. ඒකත් ඔබට අප්ඩේට් කරන්න වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔබ කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් ඔබ ISL එකෙන් ලොග්බුක් කිහිපයක් අරගෙන යන්න. ඒ අරගෙන ගිහිල්ලා යම් පීරියඩ් එකෙන් පීරියඩ් එකට සමහර වෙලාවට මාසෙන් මාසෙට වෙන්න පුළුවන්. ඒ ඔබ කරන වැඩ කටයුතු ටික ඒකේ ලියන්න. ඊට අමතරව එළියන ගාම ISL එකේ වෙබ්සයිට් එකේ තියෙනවා ඔන්ලයින් ලොග්බුක් එකක්. අන්න ඒකත් ඔබ අප්ඩේට් කරන්න අමතක කරන්න එපා. ඒකත් අප්ඩේට් කරගෙන යන්න. මොකද කන්ටිනියුවස් අප්ඩේට් එකක් ISL එකෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ ඉන්න ඒ කියන්නේ Taman කරන පීරියඩ් එකට අදාළව ඒ මුල අවුරුද්දේ සිටම ඒක කරගෙන යන්න. එතකොට ඔබට අමාරුවක් වෙන්නේ නැහැ. දැන් ISL එක මගේ නීති අලුත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබට ඔන්ලයින් ලොග්බුක් එක ලියන්න වෙනවා. ඔබට මුලින් ඉඳන්ම ලියාගෙන යන්න වෙනවා. ඉතින් මේක ලියන හැටි කොහොමද ලොග්බුක් එකක් ලියන්නේ මොනවද ලියන දේවල් ගැන මම ඉදිරි වීඩියෝ එකේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ එක එක්ස්පීරියන්ස් රිපෝට් එක. මෙන්න මේ එක්ස්පීරියන්ස් රිපෝට් එකේ ඔබ ලැබපු එක්ස්පීරියන්ස් එක responsible recognized training එක responsible experience එක ගැන ලියන්න වෙනවා. මේ ඉතින් මේක ලියනකොට ඔබට කැම්පස් එකේ ඉඳලා ලැබපු training එකේ ගැන ඉඳලම ලියන්න වෙනවා. ඒක නිසා ඔබ කැම්පස් එකේදී ලැබපු ඒ training එක ගැන මතක තබා ගැනීම, ඒකේ දත්තයන් ළඟ තබා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. ඒ training එකේදී ඔබ ලියපු ඩයරිය තියෙනවා නම් ළඟ තියාගන්න. ඒක වැදගත් වෙනවා ISL එකට මේ chartered engineer වරයෙක් වෙන ඔබ ඇප්ලයි කරනකොට.
ඉතින් එහෙම ඒ ඩයිරිය නැත්නම් ඔබට කැම්පස් එකේ ට්‍රේනින් ඩිවිෂන් එකෙන් ලෙටර් එකක් ලබා ගන්න වෙනවා. ඔබ මේ සක්සස්ෆුලි මේක කම්ප්ලීට් කරා කියලා. මේක නැති වුණාට බය වෙන්න එපා. කැම්පස් එකෙන් ලියුමක් ලබාගෙන සබ්මිට් කරන්න වෙනවා. මේ ඔබ ඒ එක්ස්පීරියන්ස් එක ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක කැම්පස් එකෙන් ලබා ගත්ත කියලා. ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ රිපෝට් එක ලියද්දි දාන්න ඕන ෆොටෝස් කොහොමද ලියන්න ඕන, ඕගනයිසේෂන් chart දාන්න ඕන, මොන වගේ දේවල්ද දාන්න ඕන කියන එක ගැන, ඒ වගේ ඒකේ ෆෝමැට් එක කොහොමද, ග්‍රැමටිකලි කොහොමද ලියන්න ඕන, මොන ෆොන්ට් සයිස්ද පාවිච්චි කරන්න ඕන, ඒ වගේ දේවල් ගැන මම ඉදිරි වීඩියෝ එකකදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. Coverage of CPD 36 hours per year. ඉතින් මෙහිදී ඔබ CPD hours cover කරන්න වෙනවා. ඉතින් මේ ඔබ ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් එකට ඇප්ලයි කරන දවසේ ඉඳලා පිටිපස්සට අවුරුදු 2ක් ඇතුළත CPD hours 72ක් එක අවුරුද්දකට 36 බැගින් සමානව බෙදෙන විදිහට එක අවුරුද්දකට 36 බැගින් 72ක් කවර් කරන්න ඕන. ඒ කවර් කරන CPD courses වල ඒවයි ඩීටේල් ටික ඔබට ISL එකට ඉදිරිපත් කරන්න වෙනවා. මේකත් ඉතා වැදගත්. මේ CPD කියන්නේ මොනවද කියන එක ගැන මම ඉදිරි වීඩියෝ එකේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ISL එකේ courses තියෙනවා. ISL එකෙන් guest lectures පවත්වනවා. ඉතින් අන්න ඒවා ඉතා වැදගත් වෙනවා. ඒවට සහභාගී වීම ඉතා වැදගත් වෙනවා. අන්න ඒවා තමයි CPD hours වලට count වෙන්නේ. ඒක ගැනත් මම ඉතා පුළුල් විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ISL එකේ event තියෙනවා. ISL එකේ තවත් organize කරන program තියෙනවා. අනේ program වලට සහභාගී වීමත් විශේෂ වශයෙන්ම ඔවුන් සලකනවා chartered engineer කෙනෙක් වෙන්න apply කරනකොට. නමුත් ඒ වගේ දේවල් CPD hours වලට cover වෙන්නේ නැහැ. ඔබ ඉතින් ඔබට ISL මගින් සංවිධානය කරලා ලබන site visit වලට, new year celebration වලට වගේ ඔබට සහභාගී වෙන්න පුළුවන් නම් ඒවා ඉතා වැදගත්. design report, calculations, drawings, BOQ and specifications. ඉතින් ඔබ දන්නවා design report එක ඔබ submit කරන්න ඕන, calculation submit කරන්න ඕන, drawing submit කරන්න ඕන, BOQ submit කරන්න ඕන, specification submit කරන්න ඕන. අන්න ඒව කොහොම submit කරන්න ඕන, මොන වගේ format වලද ඒව කරන්න ඕන, කොහොමද කරන්න ඕන කියන එක ගැන අවබෝධයක් ඔබට මම ඉදිරියේදී ලබා දෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම submit කරන්න ඕන professional review exam එකකද ඔබව professional review exam එකකින් pass වෙන්න නම්. ඉතින් මේ සම්බන්ධව විශේෂ වශයෙන්ම civil engineers කොහොමද කරන්න ඕන කියන එක ගැන සහ අනිකුත් engineers කොහොමද කරන්න ඕන කියන එක ගැන ඉතින් විශේෂ වශයෙන් මම ඉදිරි වීඩියෝ එක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ paper එක. ඉතින් ඒ paper එකත් ඔබට ලියන්න අත්‍යවශ්‍ය වෙනවා. මේ paper එක හම්බෙන්නේ ඔබ මේවා logbook එක, experience report එක, design report, calculation, drawing, BOQ ඒ ඔක්කොම submit කරාට පස්සේ තමයි ඔබට ඒ paper එකට ලියන්න හම්බෙන්නේ. මේ B paper එකේදී සාමාන්‍යයෙන් engineering ethics ඔබ සාමාන්‍යයෙන් ඉංජිනේරු ෆීල්ඩ් එකට සම්බන්ධ ජෙනරල් දේවල් වගේ තමයි B paper එකේදී අහන්නේ. මේ A paper එකේදී ඔබගේ ටෙක්නිකල් දැනුම ගැන, ඔබ ලබාගත් දැනුම ගැන ප්‍රශ්න අහනවා. අන්න ඒ සාම්පල් ප්‍රශ්න කලින් ප්‍රොෆෙෂනල් රිවිව් එක්සෑම් වල අහපු ප්‍රශ්න, ඒවයි සාම්පල් කොහොමද ඒවට උත්තර ලියන්න ඕනේ කියන එක ගැන ප්‍රශ්නත් එක්කම ඔබට සාකච්ඡා කරන්න මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා කිව්වා. පැනල් බෝඩ් එකකින් අඩුමතරමේ කෝපරේට් මෙම්බර්ස් දෙන්නෙක් ඉන්න ඉන්ටර්විව් බෝඩ් එකකින් තමයි ඔබ ඉන්ටර්විව් කරන්නේ. ඉතින් ඒ ඉන්ටර්විව් එකේදී මොනවද අහන්නේ, මොන වගේ ප්‍රශ්න දාන්නේ, ඒවට කොහොමද උත්තර දෙන්න ඕන කියන එක ගැන ඉදිරි වීඩියෝ එකේදී මම කියලා දෙන්නම්. ඉතින් ප්‍රසන්ටේෂන් එකක් මිනිත්තු 20ක ඔබට ප්‍රසන්ටේෂන් එකක් කරන්න වෙනවා. ඉතින් ඒ දේත් මොනවද අඩංගු වෙන්න ඕන කියන එක ගැන මම ඔබට ඉදිරි වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් ඔබ යම් දෙයක් දැනගත්තා නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව මම මේ වීඩියෝ එකේ part 2 එකේ ඉඳලා 1 by 1 කොහොමද ලියන්නේ, ඒවයි format මොනවද, විශේෂ වශයෙන්ම logbook එක, experience report එක, design report එක, ඒවා කොහොමද ලියන්නේ, ඊළඟට A paper එක ගැන, B paper එක ගැන, interview එක ගැන, ඒවයි මොනවද ප්‍රශ්න අහන්නේ, ඒව ගැන වෙනම තවත් වීඩියෝ කිහිපයකින් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් ඔබ නැරඹුවොත්, මේක හරියට අනුගමනය කරොත් ඉතාම කෙටි කලකින් ඔබට ඉතා ඉක්මනින්ම chartered engineer කෙනෙක් වෙලා තමන්ගේ කැරියර් එක ඩෙවලොප් කරගෙන, තමන්ට අවශ්‍ය ප්‍රොමෝෂන් ලබාගෙන, අවශ්‍ය සැලරි ඉන්ක්‍රිමන්ට් ලබාගෙන ඉදිරියට යන්න පුළුවන්. මේ වීඩියෝ මාලාවත් එක්ක ඔබට දිගින් දිගට රැඳී සිටියොත් ඉතින් මගේ ISL channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.